ආයුබෝවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, උඟ කාලයකට පස්සේ පුතේ අපි අදත් ලෑස්ති වෙනවා මම මගේ පුතාලත් එක්ක 9 ශ්‍රේණියේ ඉතිහාසයට අදාළ පාඩමක් කරගෙන යන්න. පුතාලට මතකත් ඇතිනේ අපි දැන් පහුගිය සති දෙකක් ඇතුළත කතා කළා. මොකද පුතේ ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය ගැන. ඉතින් පුතාලට මතක ඇති අපි ගිය වර පුතාලගේ සාකච්ඡාවේ නැත්නම් පුතාලගේ වීඩියෝ එකේදී අපි සිපොයි කැරැල්ල කියන එක ගැන තමා පුතේ කතා කළේ. සිපොයි කැරැල්ල කියන්නේ ඒ රසවත් කතන්දරයක් වගේ එකක් අහගෙන ඉන්නකොට හරිය ආසයි නේද? පුතාලට මතක ඇතිනේ මොකද්ද මේ සිපොයි කැරැල්ල කියන්නේ? කවුද මේ සිපොයි බටයෝ කියන්නේ? ඇයි මේ සිපොයි කැරැල්ල ඇති වුනේ කියලා? ඔව් පුතේ 1857 වර්ෂයේ තමා පුතේ මේ සිපොයි කැරැල්ල ඉන්දියාවේ ඇති වුණේ. මම පුතාලට කිව්වා මේ සිපොයි බටයෝ කියන්නේ කවුද කියලා. සිපොයි බටයෝ කියන්නේ පුතේ ඒ කාලේ ඉංග්‍රීසීන් වෙනුවෙන් යුද්ධ කරපු ඉන්දියාවේ හිටපු බටයන්ට තමා පුතේ අපි සිපොයි බටයෝ කියලා හැඳින්වුවේ. මේගොල්ලන්ට ඉතා කුඩා වැටුපකට තමා පුතේ මේ ඉංග්‍රීසි යුද හමුදාවට බඳවගෙන මේගොල්ලන්ගෙන් සේවය ලබා ගත්තා. නමුත් පුතේ මේ සිපොයි බටයන්ට ටික කාලයක් යනකොට මේ ඉංග්‍රීසීන් ගැන පුතේ නැත්තම් මේ යුරෝපා ජාතීන් ගැන මොකද උනේ පුතේ මේගොල්ලන්ට ඉතා කලකිරීමටපත් වුණා. ඒකට හේතු කිහිපයකුත් මම පුතාලට කියලා දුන්නා. ඒකට හේතු තමා පුතේ එකක් තමා පුතේ මේ සිපොයි බටයන්ට ලබා දුන්න වැටුප ඉතා සුළු වැටුපක් වුණා මේ ඉන්දියාවෙන් බඳවාගත් සිපොයි බටයන්ට. නමුත් පුතේ ඒගොල්ලෝ වෙනුවෙන් සේවය කරපු ඉංග්‍රීසි යුද බටයන්ට පුතේ ඉතා ඉහළ වැටුපක් ලබා දුන්නා. මේගොල්ලන්ට ඉතා පහළ වැටුපක් ලබා දුන්නා. ඒ වගේම තමා පුතේ මේගොල්ලන්ගේ පුතේ මේගොල්ලන්ම හැම වෙලාවෙම පුතේ මේ ඉන්දියානුවන් කියන ජාතිය පුතේ මොකද මේ ඉංග්‍රීසි නැත්තම් මේ යුරෝපා ජාතීන් විසින් ඉතා පහත් කොට තමා පුතේ සැලකුවේ. මේකත් එක හේතුවක් වුණා. ඊට අමතරව පුතේ මේ අපේ හැම ආගමකම පුතේ එක ඇදහිලි තියෙනවා. මේ ඉංග්‍රීසීන් යටත් කරගන්න කලින් පුතේ මේ ඉන්දියානුවන් පුතේ විවිධ ඇදහිලි වර්ග මේගොල්ලෝ මේ ඉන්දියාව කියන්නේ ඉතා විශාල රටක්නේ පුතේ. මේගොල්ලෝ විවිධ ජන කොටස් විවිධ ඇදහිලි වර්ග මේගොල්ලෝ පවත්වාගෙන ගියා. නමුත් පුතේ මේ ඇදහිලි හා විශ්වාස වලට මොකද උනේ පුතේ මේ ඉංග්‍රීසීන් මේවා ගණන් ගත්තේ නැහැ. මෙන්න මේ වගේ පුතේ හේතුත් හින්දා තව ඊට අමතරව පුතේ මේ සිපොයි බටයෝ අතරත් පුතේ විවිධ මතභේද ඇති වුණා. මෙන්න මේ හේතු හින්දා තමා පුතේ 1857 සිපොයි කැරැල්ල කියන මේ කැරැල්ල ඉන්දියාව තුල ඇති වුණේ. කොහොම හරි පුතේ මේ සිපොයි බටයර මංගල් පාණ්ඩේ කියලා මම පුතාලට කියලා දුන්නේ. අන්න ඒ වගේ සිපොයි බටයෝ ඉතාමත් මහන්සියෙන් ඒගොල්ලෝ ඉතාමත් යුද ශක්තියක් අරගෙන මේගොල්ලෝ මේ සිපොයි කැරැල්ල පවත්වාගෙන ගියත් පුතේ මේ සිපොයි කැරැල්ල කොහොම හරි යම්තා දුරකට සාර්ථක වුණත් පසු කාලීනව පුතේ මේක අසාර්ථක වුණා. ඒ අසාර්ථක වෙන්නත් පුතේ හේතු කිහිපයක් බලපෑවා කියලා මම පුතාලට කියලා දුන්නා. මේගොල්ලෝ අතර පුතේ ඉතා විශාල සංවිධාන ශක්තියක් තිබුණෙත් නැහැ. ඊටත් අමතරව පුතේ මේගොල්ලන්ට යුද්ධ කරන්න පුතේ අවි ආයුධ තිබුණේ නැහැ. මේගොල්ලෝ මේ අවි ආයුධ සපයාගත්තේ පුතේ කොහෙන්ද? මේ ඉංග්‍රීසීන්ගෙම අවි ගබඩා වලට මේගොල්ලෝ පැනලා මේවාට යුද්ධ කරලා මේ හිටපු බටයින්ට පහර දීලා තමා පුතේ මේ අවි ආයුධ මේගොල්ලෝ ලබා ගත්තේ. නමුත් පුතේ මේ අවි ආයුධ ප්‍රමාණවත් උනේ නැහැ පුතේ මේ යුද්ධය ඉතා සාර්ථකව කරගෙන යන්න. ඊටත් අමතරව පුතේ මොකද උනේ පුතේ මේගොල්ලන් ළඟ පුතේ ඉතා සංනිවේදන කුසලතාවක් තිබුණෙත් නැහැ. ඒ කියන්නේ දැන් යුද්ධ කරන්නේ ඉන්දියාව ඉතා විශාල රටක්. මේකේ හැමතැනම මේ කැරලි ඇති කරනකොට ඒගොල්ලෝ එක තැනක තියෙන කැරැල්ල තව තැනක තියෙන අයත් එක්ක සංනිවේදනය වෙන්න කරන්න පුළුවන් තරම් දියුණු සංනිවේදන පද්ධතියක් මේ සිපොයි ඉන්දියාව තුල හිටපු සිපොයි බටයෝ තුල තිබුණේ නැහැ. මොකද මේගොල්ලෝ වෙනමම දැන් එකතු වෙලානේ පුතේ මේ යුද්ධය කරගෙන යන්නේ. ඉතින් එතකොට මේ යුද්ධය කරගෙන යන්න තරම් මේගොල්ලන්ට සංනිවේදන ශක්තියක් තිබුණෙත් නැහැ. නම් තව පුතේ ඊටත් අමතරව පුතේ මේ සටන සමහර අවස්ථාවලදී තම පෞද්ගලික වාසි වෙනුවෙන් පුතේ මේ ඉන්දියාව තුල හිටපු සිපොයි බටයෝ මොකද කළේ මේ සටන පාවලා දුන්නා. ඉතින් පුතේ මේ පාවලා දීමත් එක්ක පුතේ යම්තාක් දුරට සාර්ථකව කරගෙන ආවත් මේ සිපොයි කැරැල්ල අන්තිමට පුතේ අසාර්ථක වුණා. කොහොම හරි පුතේ ඉතා විශාල කාලයක් තුල මේ
පවත්වාගෙන ආපු මේ සිපොයි කැරැල්ල අසාර්ථක වුණාට පස්සේ පුතේ කොහොම හරි මේ සිපොයි කැරැල්ල 19 වන සියවසේ දක්වා පුතේ ගමන් කළා. 1857 තමා පටන් ගත්තේ. කොහොම හරි 19 වන සියවසේ පුතේ මුල් භාගය වෙනකොට මේ සිපොයි කැරැල්ල අසාර්ථක වෙනවා. හැබැයි පුතේ මේ විවිධ ජාතීන් පුතේ මේ ඉන්දියාවට ආවට පස්සේ පුතේ මේ ඉන්දියාව යටත් කරගත්තට පස්සේ පුතේ මේගොල්ලන්ට මේ ඉන්දියානුවන්ට සිද්ධ වෙච්ච සමහර වාසි සහගත දේවලුත් වුණා. මොකද පුතේ මොකද්ද පුතේ මූලික හේතුව උනේ මේ විවිධ ජාතීන් ඉන්දියාවට පැමිණෙන්න මූලිකම හේතුව උනේ පුතේ මේ ඉන්දියාව තුළ තියෙන වටිනා කියන කුළුබඩු සහ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම තමයි පුතේ මම පුතාලට කියලා දුන්නා මූලිකම අරමුණ උනේ කියලා. ඊට පස්සේ තමා පුතේ මේගොල්ලන්ගේ මේ ආගම පැතිරවීම සහ මේගොල්ලන්ට මේ ඉන්දියාව තුළ තියෙන විවිධ දේශ සීමා කුඩා කොටස් හරි මේ ජාතීන්ට මේ වැඩි හරියම පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකීට යටත් කරගන්න උවමනාව තිබුණා. මේ හේතු හින්දා පුතේ මේ ඉන්දියාවට පැමිණිය මේගොල්ලෝ පුතේ මේගොල්ලන්ගේ මේ වෙළඳ කටයුතු කරගෙන යන්න පුතේ මම ඔයාලට කිව්වා මේගොල්ලෝ මොනවද පුතේ සංනිවේදන පද්ධතිය දියුණු කළා, මහා මාර්ග ඇති කළා, ප්‍රවාහනය දියුණු කළා, ඊට අමතරව පුතේ විදුලිය වගේ පුතේ මේ යටිතල පහසුකම් පුතේ මේ ඉන්දියාව තුළ මේගොල්ලෝ දියුණු කරගෙන යන්න පටන් ගත්තා. හැබැයි පුතේ බලන්න පුතේ මේ වෙනත් ජාතියක් වුණත් පුතේ මේ ඉන්දියාව තුළට ඇවිල්ලා මේ කරපු මේ දියුණුව නිසා පුතේ යම්තාස් දුරක පුතේ ඉන්දියානුවන්ට මේක තම රටේ සංවර්ධනයට සහ තමන්ගේ ජාතිකත්වය ගොඩනගා ගන්න පුතේ ඉතාමත් විශාල පිටුවහලක් වුණා. ඉතින් පුතේ කොහොම හරි මේ සිපොයි කැරැල්ල පුතේ අසාර්ථක වුණාට පස්සේ තමා පුතේ ඉන්දියාව තුළ මේ ඉන්දියාව 1947 ලබාගත් නිදහස දක්වා මේ නිදහස ලබා ගැනීම දක්වාම මේගොල්ලෝ ආපු ගමන් මගට පුතේ මේ සිපොයි කැරැල්ලෙන් පස්සේ ඇති වෙච්ච පුතේ ජාතික සංගමය කියන එක පිහිටුවීම ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් වුණා පුතේ. දැන් මම පුතාලත් එක්ක අද සාකච්ඡා කරන්න හදන්නේ පුතේ මේ ජාතික සංගමය පිහිටුවීම කියන කාරණේ ගැන තමයි පුතාලත් එක්ක මම අද කරුණු සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් පුතේ මේ ජාතික සංගමය පිහිටවීම කියන්නේ මොකද්ද? මොකට ඇයි පුතේ මේක පිහිටෙව්වේ? මේක කොහොමද මේගොල්ලෝ පිහිටුවා ගත්තේ කියන ඒවා අපි පුතේ අදියරෙන් අදියර පුතේ සාකච්ඡා කරගෙන යමු. දැන් පුතේ මේ සිපොයි කැරැල්ල අසාර්ථක වුණාට පස්සේ පුතේ කොහොම හරි පුතේ අඩ සියවසක පමණ කාලයක් ඒ කියන්නේ සියවසකින් භාගයක් වගේ කාලයක් පුතේ මොකද වුනේ පුතේ මේ ඉන්දියාවේ හිටපු මේ ජන වර්ගය තුල පුතේ සුවිශේෂී වූ පුතේ මොනවද හැඟීම් හටගත්තා. ඒ කියන්නේ තමුන්ගේ පුතේ ජාතිකත්වය ගැන, තමුන්ගේ සංස්කෘතිය ගැන, තමුන්ගේ ආගම ගැන පුතේ මේගොල්ලන් තුළ මොකද පුතේ හැඟීමක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මොකද පුතේ ඉංග්‍රීසියෙන් විසින් දැන් ගේන්නේ මොනවද පුතේ මේ ඉන්දියාවට බටහිර සංස්කෘතිය තමයි මං ගේනවා කියලා පුතාලට කිව්ව බටහිර ඒගොල්ලන්ගේ ආගම්, ඒගොල්ලන්ගේ සංස්කෘතිය, ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම්, ඒගොල්ලන්ගේ සිරිත් විරිත් තමා පුතේ මේ බටහිර ජාතීන් විසින් ඉන්දියාවට ගෙනාවේ. මේවා ගෙනාපුවාම සමහර ඉන්දියානෝ මොකද පුතේ කළේ ඒවා අර පුතේ දෝතට අරගෙන වගේ ඒවා පිළි අරගෙන ඒගොල්ලොත් ඒවා අනුකරණය කරන්න පටන් ගත්තා. නමුත් පුතේ අපේ රටේ වුණත් එහෙමනේ පුතේ සිංහලයේ වුණත් සමහර බටහිරින් එන දේවල් පුතේ අපි හරි ආසාවෙන් අපි වෙනද ගන්නවා. අපේ රටේ කොච්චර ලස්සන සංස්කෘතියක් තිබ්බත්, අපේ රටේ හොඳ ප්‍රෞಢ ඉතිහාසයක් තිබ්බත් මේ අපේ රටේ ඉන්න සමහර පුද්ගලයන් පුතේ මේ දේ තමා විශිෂ්ටම දේ, මේ දේ තමා හොඳ, අපිත් හැමදාම මේ විදිහට ඉන්න හොඳ නැහැ කියලා අර අපේ රටට නොගැලපෙන, අපේ සංස්කෘතියට, අපේ ආගමට නොගැලපෙන දේවල් මොකද මේගොල්ලෝ කරන්නේ ඒවා ඉක්මනින්ම පුතේ වැළඳ ගන්නවා. අපි වුණත් එහෙමයි පුතේ. අපි ඉක්මනින්ම වැළඳ ගන්න හදන්නේ පුතේ අද වෙනකොට ගොඩාක් හොඳ දේවල් නෙමෙයි නරක දේවල්. මම මේ දේවල් පුතාලට කියන්නේ පුතාලා පුංචි කාලේ ඉඳන්ම පුතාලා හැම දෙයක්ම පුතේ අපි දෙයක් ලබා ගන්නකොට අපි අපේ ජීවිතේට දෙයක් අදාළ කරගන්නකොට අපි ඉතා අවබෝධයෙන් ඉතා බුද්ධිපත්ව තමා පුතේ මේ දේවල් වැළඳ ගන්න ඕනේ. ඒ වගේ තමා පුතේ මේ ඉන්දියාවට බටහිරින් ආපු විවිධාකාරයේ සංස්කෘතික අංග මේ ඉංග්‍රීසියෙන් විසින් මොකද කරේ පුතේ ඒගොල්ලෝ වැළඳ ගත්තා. ඒගොල්ලෝ මේවා පරිහරණය කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ජීවිතේට මේවා අදාළ කරගන්න පටන් ගත්තා. ඉතින් පුතේ නමුත් මේවා අදාළ කරගත්තත් පුතේ ඉන්දියාවේ හිටපු සමහර පුද්ගලයින්ට මේ තමුන්ගේ ආගම, තමුන්ගේ සංස්කෘතිය, තමුන්ගේ කියන දේවල් ඉන්දියාවේ තිබුණ දේවල් ගැන
එයාට ජාතිකත්වයක් ජාතික අභිමානයක්. මොකද මේ ඉන්දියාව කියන්නේ ඉතා විශාල රටක්. ඉතින් පුතේ මේ විශාල රටේ ඉන්න මිනිස්සුන්ට මේ තමුන්ගේ දේවල් ගැන සංස්කෘතිය ගැන තමුන්ගේ හැම දෙයක් ගැනම මෙයාලට ඇති වෙනවා පුතේ ජාතිකත්වයක් ඇති වෙනවා. ඉතින් පුතේ මේ ජාතිකත්වය ඇති වෙන්න පටන් ගත්තට පස්සේ තමා පුතේ මේගොල්ලෝ මේ ජාතික සංගමය පිහිටවන්න මූලික අඩිතාලම වැටෙන්න පුතේ මෙතනින් තමයි. මේ වෙනකොට පුතේ මොකද සිද්ධ වුනේ පුතේ විවිධ කුඩා සංවිධාන විශාල ප්‍රමාණයක් පුතේ ඉන්දියාව කියන මේ ඉතා වර්ග භූමියෙන් ඉතා විශාල මේ ඉන්දියාවේ තැන් වල පුතේ ස්වේච්ඡා සංවිධාන නැත්නම් කුඩා සංවිධාන ඇති වෙනවා මේ තමුන්ගේ නිදහස තමුන්ගේ සංස්කෘතිය රැකගන්න මේ බටහිර ජාතිකීන්ට විරුද්ධව. මොකද පුතේ මේ වෙනකොට මේ බටහිර ජාතිකීන් මේ ඉන්දියාව තුල පුතේ මේ ඉංග්‍රීසි ජාතිකීන් ඉන්දියාව තුල ඉන්නවා. ඉතින් පුතේ කොහොම හරි පුතේ මේ වෙනකොට පෙර අපර දිග භාෂා සාහිත්‍යයේ පුතේ නැත්නම් භාෂා ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වූ පුතේ රාම් මොහන් රෝයි කියන කෙනා පුතේ මොකද කරන්නේ පුතේ මෙයා මුල් බ්‍රහ්ම සමාජය කියලා පුතේ සමාජයක් පිහිටව ගන්නවා. මෙයා පුතේ ඉතා විශාල ශාස්ත්‍රය දන්න පුතේ නිපුණ පඬිවරයෙක් වෙනවා පුතේ මේ රාම් මොහන් කියන කෙනා. මෙයා මොකද කරන්නේ පුතේ මෙයා හින්දු ජාතිකයෙක් නැත්නම් හින්දු ආගම අදහන හින්දු භක්තිකයෙක්. මෙයා ඒ හින්දා මොකද කරන්නේ පුතේ පිහිටවන්නේ මොකද්ද මගේ පුතේ බ්‍රාහ්ම සමාජය. මොකද්ද බ්‍රාහ්ම සමාජය කියන එක තමයි පුතේ මේගොල්ලෝ මෙයා ආරම්භ කළා පුතේ. මොකද කරන්නේ හින්දු ජනතාව තුළ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන්න මොකද කරන්නේ මෙයා උත්සාහ කරනවා. ඊට ආමත් මෙයා තමා පුතේ හින්දු පුනරුද්ධ ව්‍යාපාරයේ පුතේ නිර්මාතෘ නැත්නම් පුරෝගාමියා වෙන්නේ. පුතාලට මතක ඇති පුතේ අපේ රටේ පුතේ මේ ආගමික පුනරුද්ධය වෙනුවෙන් පුතේ මේ මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් මේ හින්දු කියන මේගොල්ලෝ තමුන්ගේ ආගමික සහ සංස්කෘතික පුනරුද්ධය වෙනුවෙන් පුතාලට මම කියලා දුන්න පහුගිය පාඩමේදී ඉතා විශාල සේවාවක් කරපු කට්ටියක් හිටියා කියලා පුතාලට මතකත් ඇති. මේ කවුද පුතේ මේවා කරේ විගට්ටුවත්තේ ගුණානන්ද හිමි අනගාരിക ධර්මපාලතුමා සිද්ධි දීපේ අරුමුග නාවල කියන අය වගේ මේ විවිධ ආගම් වල අය පුතේ තමුන්ගේ මේ අපේ බෞද්ධ ආගමික නැත්නම් ඒගොල්ලන්ගේ මුස්ලිම් හින්දු ආගම වෙනුවට ඉතා විශාල සේවයක් කළා. ඒ වගේ තමයි පුතේ මේ ඉන්දියාවෙත් මේ රාම් මොහන් රෝයි කියන කෙනා පුතේ තමුන්ගේ හින්දු ආගම රැකගන්න හින්දු සංස්කෘතිය රැකගන්න තමයි පුතේ මෙයා පුරෝගාමී වුණා. ඊටත් අමතරව පුතේ මේ බ්‍රාහ්ම සමාජය කියන එකට අමතරව පුතේ තවත් පුතේ ප්‍රාර්ථනා සමාජය ආර්ය සමාජය කියලා පුතේ තවත් හින්දු ව්‍යාපාරය නැත්නම් මේ හින්දු පුනරුදය වෙනුවෙන් පුතේ කීපෙන සංවිධාන කිහිපයක් මේ වෙනකොට ඉන්දියාව තුල පුතේ මොකද වෙන්නේ ආරම්භ වෙනවා ටික මේගොල්ලෝ දැන් පටන් අරගෙන මේගොල්ලෝ ටික හිස ඔසවන්න පටන් ගන්නවා. ඒ වෙනකොට දැන් හින්දු ආගම තුලත් පුතේ මෙහෙම පුනරුදයක් ඇති වෙනකොට පුතේ ඒගොල්ලෝ කරන්නේ පුතේ මොකද්ද? ඒගොල්ලෝ පුතේ අහමඩියා අලිගාර කියලා පුතේ ව්‍යාපාර මේ ඉන්දියාව තුල පුතේ ආරම්භ කළා. මේ තමුන්ගේ මුස්ලිම් ආගම මුස්ලිම් සංස්කෘතිය රැක ගන්න පුතේ උත්සාහ කරනවා. දැන් පුතේ බලන්නකො පුතේ මුස්ලිම් ආගමත් ටික නැගී හිටිනවා. හින්දු ආගමත් ටික තමුන්ගේ ආගම ඉහළට නැගී හිටිනකොට පුතේ ඉන්දියාවේ වෙනකොට හිටිය පුතේ මේ සික් ජනතාව කියලා කට්ටියකුත්. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කල්පනා කරනවා අපිත් අපේ ආගම වෙනුවෙන් නැගී හිටින්න ඕනේ, අපේ සංස්කෘතිය වෙනුවෙන් නැගී හිටින්න ඕනේ කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ පුතේ? සින් සභා කියලා පුතේ සභාවක් මේගොල්ලෝ ආරම්භ කරනවා. දැන් පුතේ බලන්න පුතේ බ්‍රහ්ම සමාජය, ප්‍රාර්ථනා සමාජය, ආර්ය සමාජය කියන ඒවා පුතේ හින්දු ආගම වෙනුවෙනුත් අහමඩියා සහ අලිගාර කියන ඒවා ව්‍යාපාර මුස්ලිම් සමාජය වෙනුවෙනුත් නැත්නම් මේ මුස්ලිම් ආගම වෙනුවෙනුත් සීන් සභා කියවා සික් ජනතාව වෙනුවෙනුත් පුතේ දැන් ඉන්දියාවේ පුතේ ටිකින් ටික මේ දැන් 19 වන සියවසේ මුල් භාගය වෙනකොට ටික ආරම්භ වෙලා මේගොල්ලෝ තමුන්ගේ ක්‍රියාකාරීත්වය මේ ඉන්දියාව පුරා පවත්වාගෙන යනවා. හැබැයි පුතේ මේ ව්‍යාපාර නැගී සිටින්න ලොකු උදව්වක් ලොකු රුකුලක් වෙනවා පුතේ. ඒ වෙනුවට මම පුතාලට කිව්වා යටිතල පහසුකම් ඒ කියන්නේ සංනිවේදන පහසුකම් මහා මාර්ග වගේ පුතේ පණිවිඩ හුවමාරුව මේ වගේ පුතේ පරිපාලන වශයෙන් මේ වෙනකොට ඉන්දියාව මේ දේවල් හින්දා ඒකාබද්ධ වෙලා තිබුණා. ඉතින් පුතේ මේ ඒකාබද්ධ වෙලා තිබ්බ හින්දා පුතේ
මේගොල්ලෝ දැන් කොහොම හරි 19 වන සියවසේ මුල් භාගය වෙනකොට දැන් පටන් අරගෙන අග භාගය වෙනකොට පුතේ මේගොල්ලෝ ටිකින් ටික මොකද වෙන්නේ පුතේ මේ කාලයට ගැලපෙන විදිහට පුතේ මේ තමුන්ගේ මොනවද පුතේ මේ තමුන්ගේ සංස්කෘතික සහ තමුන්ගේ ආගම රැක ගැනීමේ ව්‍යාපාර ටික ටික පවත්වාගෙන යනවා. ඊටත් අමතරව පුතේ බ්‍රිතාන්‍යයන් විසින් පුතේ ඉන්දියාව තුළ මොනවද පුතේ මේ ඉංග්‍රීසි පාසල් ආරම්භ කළා. ඊටත් අමතරව මම පුතාලට කිව්වා පුතේ මේගොල්ලෝ මේ කාලේ ඉන්දියාව තුල කාන්තාවට අර සති පූජා වගේ දේවල් පුතේ කරලා මේ කාන්තාව කියන කෙනා ඉතාමත් ඒගොල්ලන් පයින් පාගෙන ඉන්න තත්ත්වයක් තමයි පුතේ ඒ වෙනකොට ඉන්දියාව තුල තිබුණේ කාන්තාව මේ ඉංග්‍රීසින් මේ ආවට පස්සේ මේ ඉන්දියාවට සංක්‍රමණය වුණාට පස්සේ පුතේ මේ ඉංග්‍රීසින් විසින් මේ කාන්තාවන්ටත් මොකද උනේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දුන්නා. එතකොට පුතේ මේ ඉන්දියානු කාන්තාවට සමාජ තත්ත්වයේ ටික ටික ඒගොල්ලන්ගේ නගා සිටවන්න මේගොල්ලෝ කටයුතු කළා. දැන් පුතේ අධ්‍යාපනයක් තියෙනවා පුතේ ඉන්දියාව තුල. දැන් ඉන්දියාවේ ඉන්න වැසියොත් පුතේ අධ්‍යාපනය ලැබෙනවා. ඉන්දියාවේ දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් මේගොල්ලෝ මේ නිසා මේගොල්ලන් තුල මේගොල්ලෝ පුවත්පත් ජනමාධ්‍ය වගේ දේවල් වලින් දේශන වගේ දේවල් මේ ඉන්දියාව තුල පුතේ පවත්වාගෙන යන්න හැකියාවක් මේ හින්දු සහ මුස්ලිම් පුනරුද්ධ ව්‍යාපාරවල හිටපු අයට හැකියාවක් තිබ්බා. ඉංග්‍රීසි මේවට අවශ්‍ය අධිතාලම දාලා දීලා තිබුණා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ පුතේ මේ වගේ දේවල් වලින් තමුන්ගේ ආගම ගැන මේ ඉන්දියාව තුල හිටපු වැසියන්ට පුතේ කියලා දෙන්න පටන් ගත්තා. මේ දේශන තුලින් මේ පුවත්පත් වලින් මේගොල්ලෝ පවත්වපු විවිධ දේවල් තුලින් මේ අධ්‍යාපනය වගේ දේවල් තුලින් මේ මාධ්‍ය යොදාගෙන මොකද කළේ පුතේ මේ හින්දු පුනරුද්ධ මුස්ලිම් පුනරුද්ධය පුතේ ඉන්දියාව තුල ටික ටික නැගී හිටිනවා. ඊට පස්සේ පුතේ ඒ විතරක් නෙමෙයි පුතේ මේ ඉන්දියාව තුල මේ අධ්‍යාපන අවස්ථා ලැබුණාට පස්සේ පුතේ මොකද උනේ මේ ඉන්දියාව තුල හිටපු පුතේ ටිකක් උසස් ලෙස අධ්‍යාපනය හදාරන්න පුළුවන් අයට ඉහළ අධ්‍යාපන හැකියාවක් තිබ්බ අයට පුතේ ඉතා හොඳ අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාව තමයි පුතේ ඒගොල්ලන්ට මේ යුරෝපා රටවලට ගිහිල්ලා පුතේ අධ්‍යාපනය හදාරන්න මේගොල්ලන්ට මොකද හම්බුනේ පුතේ අවස්ථා හම්බුණා. ඊට පස්සේ තමුන්ගේ රටින් එළියට ගිහිල්ලා අර පුතේ බ්‍රිතාන්‍ය වගේ දියුණු රටක පුතේ අධ්‍යාපනය ලබන්න මේ අවස්ථාව හම්බුණා. මොකද උනේ මේගොල්ලන් තුල පුතේ මේ රටවල් තුල මේ යුරෝපා රටවල් තුල තිබ්බ පුතේ නිදහස ගැන මේගොල්ලන්ට අවබෝධයක් ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පුතේ මේ නිදහස මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් කියන දේවල් ගැන හොඳ අපූර්ව අවබෝධයක් මේ ඉන්දියාවෙන් ගිහිල්ලා ඉගෙන ගත්ත අයට මේ බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවලදී පුතේ මේ ඉංගලන්තේ වගේ රටවලදී මේගොල්ලන්ට මනාව ලැබෙනවා. දැන් වෙන රටකට ගිහිල්ලා ඉගෙන ගන්නකොට දැන් අපිට දැනෙනකොට අපේ රටේ තියෙන දේවල් ගැන දැනනකොට මොනවද හිතෙන්නේ? දැන් අපේ රට අධ්‍යාපනයේ වශයෙන් පහත් වෙලා තියෙනවා, ආගමික වශයෙන් ඉතා යට ගිහිල්ලා තියෙනවා, වෙනත් ජාතීන් විසින් අපේ රට යටත් කරගෙන ඉන්නවා. දැන් අපේ රටේ තියෙන්නේ බටහිර ගැතිකත්වයක්. නමුත් මේගොල්ලන්ට අර නිදහස තියෙන මේ දියුණු රටකට ගියාම දැනෙනවනේ අපේ රටේ මිනිස්සු කොච්චර අවාසනාවන්තද. අපේ රටේ මිනිස්සුන්ට පහත් අධ්‍යාපනයක් තියෙන්නේ. දැන් මේ වෙනත් ජාතීන් විසින් අපේ රටේ අපේ ජාතිය අපේ ජාතිකයින්ට පහත් කොට සලකන්නේ. ඒ හින්දා දැන් මේගොල්ලෝ දකිනවා පුතේ ප්‍රජාතන්ත්‍රවාදය දකිනවා, අයිතිවාසිකම් දකිනවා, ඒගොල්ලෝ නිදහස දකිනවා. ඉතින් පුතේ මේ යුරෝපා රටවල ජනතාව විදින අසීමිත නිදහස වගේ දේවල් දකිනකොට පුතේ ඉන්දියාවට මොකද වෙන්නේ පුතේ? ඊතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් පුතේ මේගොල්ලෝ හිතනවා නෑ අපි ආපහු අපේ රටට යන්න ඕනේ. අපේ රටට ගිහිල්ලා මේ ඉන්දියාව තුලත් අපේ රටේ මේ නිදහස ඇති කරන්න ඕනේ කියලා පුතේ මේ උගත් බුද්ධිමත් මේ ඉන්දියානු ජාතිකයින් තුල පුතේ ඇති වෙනවා. තමුන්ගේ කොහොම හරි යන්න ඕනේ ගිහිල්ලා මේවා අපි ඇති කරන්න ඕනේ අපේ රට නිදහස් කරගන්න ඕනේ කියන හැඟීම පුතේ මේගොල්ලෝ තුල ඇති වෙනවා. කොහොම හරි මේ හැඟීමත් එක්ක පුතේ ඒ වෙනකොට පුතේ මේගොල්ලෝ තුල ඇති වෙච්ච හැඟීම වගේ පුතේ මේ වෙනකොට තව මේ ඉන්දියාව තුලත් පුතේ විවිධ හේතු හින්දා මේ නිදහස් ව්‍යාපාරයක් නැත්නම් ඉන්දියානු ජාතික සංගමයේ පිහිටවන්න පුතේ ටික අඩිතාලම වැටෙනවා. දැන් කොහොම හරි පුතේ 20 වන සියවසේ කියන එකක් දැන් පුතේ ආරම්භ වෙනවා. ඒ කියන්නේ දැන් මේ අපේ මෑත කාලයේ මෑත කාලයේ දක්වාම පුතේ දැන් ඇවිල්ලා ඉන්නවා පුතේ මේ ඉන්දියානෝ කියන ජාතිය ඇවිත් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ පුතේ මේගොල්ලෝ
එක හේතුවක් තමා පුතේ මේ ජාතික සංගමය නැත්තම් මේ ඉන්දියානු ජාතික සංගමය පිහිටවන්න මූලික හේතුව තමා එකක් තමාර මහා මාර්ග සංනිවේදන අධ්‍යාපනය වගේ දේවල් පුතේ ඉන්දියාව තුළ දැන් පුතේ දියුණු වෙලා තියෙනවා. අනික තමයි මම කිව්වා පුතාලට ඉංග්‍රීසියෙන් මේ කොච්චර කළත් පුතේ මේ ඉන්දියානුවන්ට මොන පහසුකම් ලබා දුන්නත් හැම වෙලාවෙම මේ ඉන්දියානු කියන ජාතිය පහත් කොට තමා සැලකුවේ. අනික තමා මම පුතාලට මේ දැන් චුට්ටකට කලින් කියා දුන්න මොකද්ද මේ බටහිර අධ්‍යාපනය ලැබුවත් මේ නිදහස අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී වගේ දේවල් ගැන පුතේ හැඟීමක් ඇති වෙනවා. ඊටත් වගේම පුතේ මොකද වෙන්නේ පුතේ ඉන්දියානු උගත් මධ්‍යම පාන්තික විවිධ සංවිධාන පිහිටවෙමින් ජනමාධ්‍ය යොදා ගනිමින් ජනතාව තුළ දේශානුරාගයේ ඇවිලීමට ක්‍රියා කරනවා. මෙන්න මේ හේතු හිත තමා පුතේ මේ ඉන්දියාව තුළ නැත්තම් පුතේ මේ ඉන්දියාව තුළ මේ දේශානුරාගය නැත්තම් මේ ජාතික සංවිධානය පිහිට වෙන්න හේතු උනේ. දැන් පුතේ මේ ජාතික සංවිධානය පුතේ මුලින්ම පිහිටවන්නේ පුතේ මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. උගත් බුද්ධිමත් කියන ජාතිකයි තමයි කියන්නේ පුතේ රටේ වෙනකොට වෛද්‍යවරු, නීතිඥයන්, ඉංජිනේරුවන් කියන අය තමයි පුතේ මුලින්ම මේ නිදහස් සටන් ව්‍යාපාරේ නැත්තම් මේ ජාතික සංගමයේ පිහිටවන්න මූලිකව පුතේ මේ අඩිතාලම දාන්නේ මේ උගත් පිරිස. මොකද පුතේ වෙනකොට මේගොල්ලෝ තමයි උගත් කට්ටිය අපිට තමයි මේක පිහිටවන්න පුළුවන් කියලා මේගොල්ලෝ මේ උගත් පිරිස එකතු වෙලා තමා පුතේ මේ ජාතික සංගමය පිහිටවන්නේ. ඉතින් පුතේ මේ ජාතික සංගමය පිහිට වෙන්න කලින් පුතේ මම පුතාලට කිව්වා පුතේ විවිධ කුඩා සංවිධාන පිහිටවුවා කියලා. නමුත් පුතේ මේ කුඩා සංවිධාන පිහිටෙව්වට පුතේ ඒගොල්ලෝ අතර පුතේ මේ සංවිධාන ඔක්කොම එක රාශි වෙලා ඒගොල්ලෝ අතර පුතේ එක අරමුණක් වෙනුවෙන් නැත්තම් මේගොල්ලන් මේ අදහස් අපි උනත් එහෙම පුතේ කණ්ඩායම් වුණාම එක්කෙනෙක් එක කණ්ඩායමක් කියන දේ පිළිගන්න පුතේ කොච්චර කළත් පුතේ කැමති වෙන්නේ නැහැ. එතකොට පුතේ මේ හින්දා පුතේ මේ සංවිධාන අතරත් පොඩි ගැටලු ඇති වෙන්න පටන් ගත්තා. මේ හින්දා පුතේ මේ සංගමය කල්පනා කරනවා මේ කුඩා මේ විසිරීලා තියෙන මේ සංවිධාන ටික එක රාශි වෙලා අපි එක සංගමයක් පිහිටවන්න ඕනේ කියලා. මේ එක සංගමයක් පිහිටවීමේ අරමුණෙන් තමයි පුතේ මේ සමස්ත ಭಾರತය නැත්නම් මේ සමස්ත ඉන්දියාව මේ ඉන්දියාවට කියන තවත් නමක් තමයි පුතාලා අහලා ඇති පුතාලා දන්නවත් ඇති අපි කියනවා ಭಾರತේ හින්දුස්තානය කියලා අපි මේ ඉන්දියාව හඳුන්වනවා. ඉතින් මේ ಭಾರತයේ පුතේ තිබ්බ කුඩා මේ කණ්ඩායම් එකතු වෙලා තමා පුතේ මේ ජාතික සංගමය පුතේ පිහිටවන්නේ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා. දැන් කොහොම හරි මේ කුඩා සංවිධානික රාශි වෙලා මේගොල්ලෝ එක් සංවිධානයක් පිහිටවනවා පුතේ 1885 වර්ෂය වන විට තමා පුතේ මේ ජාතික සංගමයක් නැත්තම් මේ සංගමයක් පිහිටවන්න මූලික අඩිතාලම වැටෙන්නේ. නමුත් පුතේ මේ අන්‍යෝන්‍ය අවබෝධය සහ එකමුතුවත් එක්ක පුතේ මේක ගොඩ නැගෙන්න 19 වන සියවසේ දක්වා පුතේ මේ 1885 පටන් ගත්තට පුතේ 19 වන සියවසේ දක්වා පුතේ මේක එක් සංවිධානයක් විදියට මේගොල්ලෝ එකතු වෙන්න පුතේ කාලය ගත වෙනවා. කොහොම හරි පුතේ මේක සංගමයේ පිහිටවන්න මූලික වශයෙන් ක්‍රියා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කාලේ සිවිල් සේවාවෙන් විශ්‍රාම අරගෙන හිටපු කවුද පුතේ ඇලන් ඔක්ටවියන් හියුම් කියන මේ ඉංග්‍රීසි මේ ඉන්දියානු ජාතිකයා තමා පුතේ මූලික වුණා කියලා පුතේ ඉතිහාසයේ පෙළ පොත්වල සඳහන් වෙන්නේ මේ ඉන්දියානු මේ සංගමය නිදහස් සංගමය පිහිටවන්න. දැන් පුතේ මේ හියුම් කියන කෙනා පුතේ මේක කොහොමද ජාතික සංගමය පිහිටවනවා. මේක පිහිටවන්නේ කොහෙද පුතේ මේ බෙන්ගාල කියන පුතේ ඉන්දියාවේ පුතේ බෙන්ගාලේ තමා පුතේ මේක මුලින්ම පිහිටවුවා කියලා සඳහන් වෙන්නේ. කොහොම හරි පුතේ දැන් මේ හියුම් එකතු වෙලා මේක පිහිටව ගන්නවා. දැන් මේකට වෛද්‍යවරු ඉංජිනේරුවන් වැනි උගත් නැත්තම් මේ ඉහළ තනතුරු දරන අයට තමා පුතේ මුලින්ම මේකේ සමාජිකත්වය ලැබෙන්නේ. දැන් මේගොල්ලෝ ඒක රාශි වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ පුතේ මේ ජාතික සංගමේ මුලින්ම කියලා පුතේ අරමුණුනේ නිදහස නෙමෙයි. මේ නිදහස් ලබා ගැනීම නෙමෙයි. ඒගොල්ලන්ගේ මේ නිදහස ලබා ගැනීම දක්වා පුතේ මේගොල්ලන්ගේ අරමුණ විකාශය උනේ ටිකෙන් ටික තමයි. දැන් පුතේ මේගොල්ලෝ දැන් මේ නිදහස් සංගමයේ පිහිටව ගන්නවා. පිහිටවගෙන පුතේ මේකේ කොහොම හරි පුතේ සභාපති මේ සංගමයේ පිහිටුණාට පස්සේ මේකේ සභාපති වෙන්නේ පුතේ කවුද? ප්‍රථම සභාපති වෙන්නේ ඒ කාලේ හිටපු පුතේ බෙන්ගාල ජාතික නීතිඥයෙකු වුණු පුතේ
WC බෙනර්ජි කියන කෙනා තමා පුතේ මේකේ සභාපති වෙන්නේ. දැන් මේක හිටවනවා. දැන් මේ බෙනර්ජි කියන කෙනා මේකේ සභාපති වෙනවා. දැන් මේගොල්ලෝ කට්ටිය එකතු වෙලා මේ සංගමය ටිකෙන් ටික වර්ධනය කරගෙන මේගොල්ලෝ පවත්වාගෙන යනවා. හැබැයි පුතේ මේ ඉංග්‍රීසි කියන ජාතිය මොකද පුතේ මම පුතාලට කිව්වා මේ එංගලන්තේ කියන ජාතිය මේ ඉංග්‍රීසි ජාතිකින් හරි බුද්ධිමත්. මේ යුරෝපයේ බ්‍රිතාන්‍ය ජාතිකින් හරි බුද්ධිමත්. මේගොල්ලෝ හිතනවා පුතේ මේ සංවිධානය දැන් හරි මේගොල්ලොත් හරි කපටි. මේගොල්ලෝ කල්පනා කරනවා මේ සංවිධානයේ අපිත් මේ සංවිධානයට සහයෝගය ලබා දෙන්න ඕනේ. මොකද මේගොල්ලන්ගේ මූලික අරමුණේ පුතේ නිදහස ලබා ගැනීම කියලා මුලින්ම කියලා තිබුණ නැහැනේ. ඒ හින්දා පුතේ මේගොල්ලෝ මේ ඉන්දියානුව කරන්නේ මොකද පුතේ මේගොල්ලන්ට සහයෝගය ලබා දෙනවා වගේ පුතේ මේගොල්ලන්ට හිතෙනවා. ඒ කිය බලාපොරොත්තු වෙන තමයි මේ ඉංග්‍රීසින්ගේ සහයෝගයක් පුතේ මේගොල්ලෝ ලබා ගන්න. ඊට පස්සේ දැන් මේ ඉංග්‍රීසිනුත් මේ ජාතික සංගමයට මේගොල්ලෝ දැන් මේ ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා පුතේ මේක ටික ටික පිහිටෝගෙන යනවා. මේ පිහිටෝගෙන යනකොට පුතේ මේගොල්ලෝ මොකද හැබැයි පුතේ මේගොල්ලෝ මේ උද්ඝෝෂණත් මේ ඉන්දියාව තුළ උද්ඝෝෂණ මෙහෙවන ප්‍රබලම සංවිධානයක් වෙන්නේ කවුද පුතේ මේ ඉන්දියානු ජාතික සංගමය තමා පුතේ වෙනකොට ඉන්දියාවේ තැන් වල පුතේ මේගොල්ලෝ උද්ඝෝෂණත් පිහිටෝගෙන යනවා. මේ උද්ඝෝෂණත් පවත්වාගෙනවා පුතේ. දැන් උද්ඝෝෂණ පවත්වාගෙන මෙහෙම ටික ටික ගමන් කරනකොට පුතේ මොකද වෙන්නේ පුතේ? මේගොල්ලෝ තුල පුතේ ඉන්දියාව මේ ಜಾති ආගම් කුල ભેද මං කියවන පුතේ ඉන්දියාව තුල ඉතා විශාල වශයෙන් පුතේ තිබුණා කියලා. මොකද විවිධ ආගම් තිබ්බ විවිධ ලොකු භූමි ප්‍රමාණයක් තිබ්බ රටක්. ඉතින් පුතේ මේගොල්ලෝ හැබැයි නමුත් මේ ජාතික සංගමයේ මේ විවිධ ආගම් ಜಾති කුල මල කියන දේවල් පුතේ මේගොල්ලෝ සැලකුවේ නැහැ. ඒ හින්දා පුතේ මේක මෙහෙම කලකපු හින්දා පුතේ මොකද උනේ පුතේ මේ සංවිධානයේ ටිකෙන් ටික පුතේ මේක ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මුලින්ම උගත් පිරිසට සීමා වෙලා තිබ්බ මේක ටික ටික සාමාන්‍ය ජනතාවටත් පුතේ මේ සංගමයට පුතේ බැඳින්න මේ සංගමයේ කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ අවස්ථාව ලැබුණාට පස්සේ දැන් 1883 පටන් ගත්ත පුතේ 1847 මේ ඉන්දියාවේ නිදහස ලැබෙනකම් මේ සංගමයේ දිනෙන් දින ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ බෙනර්ජිගෙන් පස්සේ පුතේ මේකේ විවිධ මේ සභාපති එයා නැති වුණාට පස්සේ මේකේ විවිධ සභාපතිවරු පත් වෙනවා. මේ සභාපතිවරු ඒ සංගමයේ ටික ටික නගා හිටවන්න මොකද කරන්නේ පුතේ ඊටා මහන්සියෙන් කටයුතු කරනවා. ඉතින් පුතේ කොහොම හරි පුතේ මෙහෙම දශක 6කට වැඩි කාලයක් පුතේ මේ ඉන්දියානු ජාතික සංගමය ක්‍රියාකාරීව පුතේ මේගොල්ලෝ තමන්ගේ කටයුතු උද්ඝෝෂණ පවත්වනවා. ඒගොල්ලෝ තමුන්ගේ නිදහස ලබා ගැනීම විවිධ දේශන පවත්වනවා. ඒ වගේ මේගොල්ලන්ට මේ දේශන තුලින් තමුන්ගේ නිදහස ගැන, තමුන්ගේ ආගම ගැන, තමුන්ගේ සංස්කෘතිය ගැන අපි ඉන්දියාව කියන එක එක් රටක් වෙන්න ඕනේ. අපි අතර සමගිය ඇති කරගන්න ඕනේ. මේ අපි කුඩා තියෙන සංවිධාන අපි අතර තියෙන මේ ආගම් කුල බල ભેද ඔක්කොම නැති කරලා අපි ශක්තිමත් ජාතියක් වෙන්න ඕන. අනිත් රටවල් වලට වඩා ශක්තිමත් වෙන්න ඕන. මේ අපේ රට පාගම් ඉන්න මේ යුරෝපා ජාතීන් අපි අයින් කරලම දාලා අපේ රටට සම්පූර්ණ නිදහස ලබා ගන්න ඕන කියන හැඟීම ඇති කළේ පුතේ මේ ජාතික සංගමයේ හිටපු උගත් බුද්ධිමත් පුතේ නායකයෝ තමා පුතේ මේක ටික ටික වර්ධනය කරගෙන මේ 47 නිදහස් දක්වා පුතේ අරගෙන ආවේ. මම පුතාලට කිව්වා පුතේ මේගොල්ලන්ගේ මූලික අරමුණ උනේ පුතේ නිදහස නෙමෙයි පුතේ. මේගොල්ලෝ පටන් ගත්තේ පුතේ යාළගේ සංස්කෘතිය රැක ගන්න, ඒගොල්ලන්ගේ ආගම රැක ගන්න. ඊට පස්සේ තමයි පුතේ මේගොල්ලන්ගේ මේ එක එක කාලෙන් කාලයට මේගොල්ලන්ගේ විවිධ අරමුණු තිබුණා. මේගොල්ලන්ගේ මුල් කාලයේ තිබුණ අරමුණු කිහිපයක් තිබ්බා පුතේ. සියලු ඉන්දියානුවන් තුල පුතේ මිත්‍රත්වය හා සහයෝගීතාවයේ වර්ධනය කරගෙන කටයුතු කරන්න. ඊට පස්සේ අරමුණ උනේ පුතේ කුලය ආගම වර්ගය හා ප්‍රදේශ ආදී ભેද නොසලකා පුතේ ඉන්දියානුවන් තුල ජාතික හැඟීම දියුණු කරන්න. දැන් මේගොල්ලන්ට අවශ්‍ය සංවේදනයේ තියෙන ප්‍රවාහන පසුබන්ධය අටකල පහසුනුත් මේ වෙනකොට තිබුණා. මේවා පවත්වාගෙන යන්න හැකියාව තිබුණා. ඊටත් අමතරව පුතේ ඉන්දියානු උගතුන් තුල පවතින අදහස් සහ යෝජනා එක්රැස් කොට සමාජ ගැටලු අධ්‍යයනයට කටයුතු කරන්න. ඒ කියන්නේ මේ වෙනකොට පිටරටවල් වලට යුරෝපා රටවල් වලට ගිහිල්ලා ඉගෙන ගත්ත මේ ඉන්දියාව තුළ ඉගෙන ගත්ත උගත් විශාල පිරිසක් මේ වෙනකොට ඉන්දියාවේ හිටියා.
මේගොල්ලන්ගේ පුතේ මේගොල්ලන්ගේ අදහස් හා යෝජනා තුලින් පුතේ මේ ඉන්දියාවේ තිබෙන විවිධ සමාජ ගැටලු නිරාකරණය කරන්න අධ්‍යයනය කරන්න මේ සංගමේ මූලික බලාපොරොත්තුවක් වුණා මුල් කාලේ. ඊටත් අමතරව පුතේ ඉන්දියානු ජනතාවගේ සුබසෙත සඳහා ක්‍රියා කිරීමට අවශ්‍ය අනාගත සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන්න. මොකද පුතේ ඉන්දියානු ජනතාව ඒ වෙනකොට ඉතා පහත් ජනතාවක් වෙලා හිටියේ. ඒගොල්ලෝ හරි පීඩිත වෙලා හිටිය පුතේ මේගොල්ලන්ගේ සුබසෙත මේගොල්ලන්ගේ සෞඛ්‍ය හැම දෙයක්ම අධ්‍යාපනය වගේ හැම දෙයක්ම පුතේ සමාජ සාර ධර්ම වගේ හැම දෙයක්ම පුතේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ මේවා යහපත් තත්ත්වයට පත් කරන්න මේගොල්ලෝ මොකද කළේ පුතේ මේගොල්ලෝ අවශ්‍ය අනාගත සැලසුම් දැන් අද අපි හිතනවා මේ ඉන්දියානු අපේ මේ ජාතිගේ අපි ආගම මෙහෙම කරනවා අපේ සංස්කෘතිය මෙච්චරක් දුරට අපේ මේ ජාතියේ සෞඛ්‍ය හැම දෙයක්ම පුතේ අපි ඇති කරන්න ඕනේ අනාගතේ අපි මේ මට්ටම දක්වා ගමන් කරන්න ඕනේ කියලා මේගොල්ලෝ සැලසුම් ඇති කරනවා මෙන්න මේ වගේ අරමුණුත් එක්ක තමයි පුතේ ජාතික සංගමයේ මුල් කාලේ ආරම්භ කළේ මම පුතාලට කිව්වා පුතේ මුලින්ම බෙනර්ජි කියන කෙනා තමයි දැන් හියුම් තමයි පුතේ ආරම්භ කරන්නේ කවුද පුතේ ඇලන් ඔක්ටවියන් හියුම් කියන කෙනා තමයි මේ ජාතික සංගමය ආරම්භ කළේ පුතාලා හොඳට මතක තියාගන්න. ඒකේ ප්‍රථම සභාපති තමයි පුතේ WC බෙනර්ජි කියන කෙනා තමයි. මේගොල්ලෝ ටික මොකද වෙන්නේ ඒගොල්ලන්ගේ අරමුණු කරා නැත්නම් නිදහස කරා ගමන් කරනවා. මුලින්ම පුතේ මේගොල්ලෝ අර මධ්‍යස්ථවාදී වෙනවා මේගොල්ලන්ට ඉංග්‍රීසි යුක්තිය සහ සාධාරණීය කරයි කියලා. නමුත් පුතේ පසු කාලීනව පුතේ මොකද වෙන්නේ මේගොල්ලෝ තුල ඇති වෙනවා නෑ මේගොල්ලෝ අපිට උදව් කරන්නේ නැහැ කියන හැඟීමක් පුතේ මේගොල්ලෝ අපිට සාධාරණයක් කරන්නේ අපිට හරියට සහයෝගය සලකන්නේ නැහැ කියන හැඟීමක් පුතේ මේගොල්ලන්ට පසු කාලීනව මේගොල්ලන්ට දැනෙන්න ගන්නවා. ඉතින් පුතේ මේ විදිහට පුතේ මෙහෙම පවත්වාගෙන යනකොට පුතේ මේ සංගමය පිහිට වෙච්ච මුල් කාලයේදී පුතේ ආණ්ඩුව වෙත මේගොල්ලෝ ඉදිරිපත් කරන ඉල්ලීම් කිහිපයක්. ඒ ඉල්ලීම් කිහිපේ තමා පුතේ ව්‍යවස්ථාදායක සභාව පුළුල් කොටෙහි බලතල වැඩි කරන්න කියලා මේගොල්ලෝ ඉල්ලීම් කරනවා. ඊටත් අමතරව පුතේ විධායක සභා නියෝජනයක ඉන්දියානුවන්ට අවස්ථාව ලබා දෙන්න කියලාත් මේගොල්ලෝ මේ ඉංග්‍රීසීන්ගෙන් ඉල්ලීම් කරනවා. ඊටත් අමතරව පුතේ සිවිල් සේවයට ඇතුළත් කරගන්නා ඉංග්‍රීසි පිරිස කියන්නේ මේ රටේ තියෙන පුතේ සිවිල් සේවයේ තමා පුතේ එතකොට මේ ඉන්දියාව පාලනය කරගෙන ගියේ මේ සිවිල් සේවයට ඇතුළත් වෙන්න මේ ඉංග්‍රීසියට නෙමෙයි මේ ඉන්දියානුවන්ට අවස්ථාව ලබා දෙන්න කියලා මේගොල්ලෝ මේ ඉංග්‍රීසින්ගෙන් මේ මොකද්ද පුතේ මේ ජාතික සංවිධානයේ ඉන්න පුතේ මේ උගත් පිරිස ඉල්ලා හිටිනවා ඊටත් අමතරව පුතේ සිවිල් සේවයට බඳවා ගැනීමේ විභාග බ්‍රිතාන්‍ය තුල පමණක් නෙවෙයි පුතේ ඉන්දියාව තුලත් පවත්වන්න කියලා මේගොල්ලෝ ඉල්ලීම් කරනවා. මොකද පුතේ ඒ වෙනකොට පුතේ මේ සිවිල් සේවයට බඳවාගත් විභාග තියලා මොකද එතකොට පුතේ බ්‍රිතාන්‍යයට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මේක එතකොට මේ බලපෑම් කරන්න තියෙන අවස්ථාව වැඩි හින්දා මේගොල්ලෝ මේ සිවිල් සේවයට ඇතුළත් ගන්න විභාග තිබ්බේ පුතේ වෙනකොට බ්‍රිතාන්‍ය කියන රටේ විතරයි. නමුත් මේගොල්ලෝ ඉල්ලීම් කරන පුතේ මේ විභාග ඉන්දියාව තුලත් තියන්න ඉන්දියානුවන්ට මේ විභාග වලට පෙනී සිටින්න තියෙන අවස්ථාව පුතේ වැඩි කරන්න. මොකද එතකොට මේගොල්ලෝ මේ සමාජයේ හැමෝම එක්කෙනා විදියට සලකනවා. පියාගම් කුල වේග විවිධ බෙන්ගාල වගේ එක ජාතීන් නැතුව පුතේ මේගොල්ලෝ තනි ජාතියක් බවට පත් වෙන්න තමයි දැන් මෙයාලගේ අරමුණ වෙන්නේ. හිතා මේ හැමෝටම මේ විභාග වලට පෙනී සිටින්න අවස්ථාව ලැබෙනවා පුතේ. මේක ඉන්දියාව තුල තිබුණේ. ඊට අමතරව යුද්ධ හමුදා කටයුතු සඳහා දරන රජයේ වියදම අඩු කරන්න කියලා පුතේ මේ ජාතික සංගමය ආණ්ඩුවෙන් මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ පුතේ වෙනකොට ඉල්ලා හිටියා. මෙන්න මේ දේවල් තමයි පුතේ මුල් කාලේ පුතේ මේ ඉන්දියානු ජාතික සංගමය තුල ඇති උනේ මේගොල්ලෝ මේ ආකාරයෙන් තමයි පුතේ ඉංග්‍රීසීන් එක්ක කටයුතු කරගෙන ගියේ. නමුත් පසු කාලීනව තමයි පුතේ මේගොල්ලෝ තනියම නැගිහිල්ලා මේ 48 නිදහස් සටන දක්වා ගමන් කළේ. ඉතින් පුතේ මම අද පුතේ මෙතනින් පුතාලගේ මේ සංගමය ආරම්භ කළේ කොහොමද කියලා මම පුතාලට කියලා දුන්නා. අයියා මේ සිකුවේ කරැල්ලෙන් පස්සේ කොහොමද මේ ජාතික සංගමේ පටන් ගත්තේ? ඒකට මුල්ුණේ කවුද? ඒකේ සභාපති උනේ කවුද? අන්න ඒ වගේ පුතේ මූලික කාරණා ටික මේගොල්ලන්ගේ මූලික ආරම්භ කරපොළ ටික ගැන මම පුතාලට කියලා දුන්නා. ඉතින් පුතේ අපි ඊට පස්සේ කොහොමද පුතේ මේ ඉන්දියාව පුරා මේ සංගමයේ ක්‍රියාකාරී වුණේ කියලා ඒක ඉතා පුළුල් පුතේ පුළුල් පපසරියක් එක්ක මම පුතාලත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒකේ විශේෂ කරුණු බොහොමයක් තියෙනවා. ඉතින් පුතේ මම පුතාලත් එක්ක ඒක ඊට පස්සේ පුතාලත් එක්ක මම සාකච්ඡා කරන්න පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් පුතේ එතකම් මම පුතාලට අද කියලා දුන්න දේවල් මම හිතනවා පුතාලගේ පෙළපොතත් අධ්‍යයනය කරන්න. පෙළපොත අධ්‍යයනය කරාම පුතාලට තවත් මේ දැනුම තවත් මතකයේ පුතාලට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පුතේ අදට નિયમિત කොටස මම මෙතනින් අවසන් කරනවා. ඊට පස්සේ පුතාලත් එක්ක මේ ඉන්දියානු ජාතික සංගමයේ කටයුතු පවත්වාගෙන ගිහින් මොකද ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මම පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් පුතේ එහෙනම් අදට මම පුතාලට සමුදෙනවා. පුතාලට ආයුබෝවන්.